සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙන එන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් ඔබට සමීප කරන සද්ධර්ම දේශනා මාලාවන්හි මෙත් සදහම් දේශනා අර්ථාන්විත වූ උතුම් සද්ධර්ම දේශනාවකුයි අපි ආරම්භුණු මේ හෝරාව තුළ ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්සිතින් ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම ආරාධනා සිදු කරමින් සදහවතුන් උතුම් සදහම් දේශනා පවත්වන අප පින්වත් ස්වාමින් වහන්සේ ඔබට හඳුන්වා දෙන්නටයි සූදානම් වන්නේ. උන්වහන්සේ අපසරයි සිහිපත් කරන්නට අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේ හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පාදාභි වන්දනයෙන් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනාවට සදැහැති උදායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානි දේවිකා මහත්මිය විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා එසිලින් අතුකෝරණ මෑණියන්ටත් පන්නිපිටිය ආරච්චිගේ සිරිසේන පියාණන්ටත් ප්‍රශානි චන්ද්‍රිකා සොහොරිය සහ ඇගේ පවුලේ සමාජිකයන්ටත් සහෝදරයා වන බුද්ධික මහේෂ් සහ ඔවුන්ගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී භාවය තුන්වන ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම සැමට උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන්නටත් ඒ වගේම සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ සද්ධර්ම දේශනා උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියල් ප්‍රාර්ථනා සිද්ධාරාගෙන මෙත් සදහම් දේශනා මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ශ්‍රවණය කරන්නට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ පිංගතුන් එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානි දේවිකා මහත්මිය විසින් තමයි අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. එතුමියගේ අරමුණ තමයි එසිලින් අතුකෝරළ මෑණියන්ටත් පන්නිපිටිය ආරච්චිගේ සිරිසේන පියාටත් ඒ වගේම ප්‍රශනි චන්ද්‍රිකා සොහොයුරිය සහ ඇගේ පවුලේ සමාජිකයන්ටත් සහෝදරයා වන බුද්ධික මහේෂ් සහ ඔහුගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ වගේ මිය පරලොවගේ සංසාරගත පරම්පරාගත සියලුම ඥාතීන් සිහිපත් කළ ඒ අයට පින් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයෙන් තමයි ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානි දේවිකා මහත්මිය අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න. ඉතින් එතුමියටත් එතුමියගේ පවුලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි,
අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ ඔබ බොහෝ දෙනෙකුට ජීවිතය ඇතිවෙන ප්‍රශ්න කීපයක් ගැන. අපේ මිය පරලව යන ඥාතීන් පිළිබඳව ඒ අයට ඇත්තරම පින් අනුමෝදන් කරන්නේ කොහොමද? ඒ පින් ඒ අයට ලැබෙනවද? ඒ වගේ අපිට පේනවා බොහෝ දෙනෙක් අපෙන් විමසන ප්‍රශ්න සමහරයි අන්තර්ජාලය ඔස්සේ මිය පරලවගේ ඥාතීන් ගැන විමසලා තියෙන ගැටලු ප්‍රශ්න දිහා බලපුහම බොහෝ දෙනෙකුට ඉතාමත් මිත්‍යා අදහස් ගොඩක සමාජය ඉන්නවා. ගෙදර ඉඳම් පින් දෙන්න හොඳ නැද්ද? මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙන්නකොට ගාථාව කියලම පින් දෙන්න ඕන්ද? නං වශයෙන් වෙනම මතක් කරන්න ඕනේද? පැන් වැඩුවේ නැත්නම් මොකක් වෙයිද? ඒක 7 දවසටම කෙරෙන්න ඕනේද? දවස් දෙකක් මග ඇරුණොත් මොකක් වෙයිද? මේ වගේ මිය පරලෝකයේ ඥාතීන්ට පින් දීම පිළිබඳව සමාජයේ තියෙන බොහෝ වැරදි අර්ථකථන, වැරදි අදහස්, මිත්‍යා මතවාද මේ සියල්ලත් එක්ක අද ධර්ම දේශනාවේදී ඔබට ඉතාම වැදගත් කරුණු රැසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණේ මේ බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා ඇහුවා. දැන් ඔබටත් තියෙන ප්‍රශ්නයක්නේ. අපි පින්කම් කරනවා, පාංශුකූල දෙනවා, 7 දවසේ පින්කම්, 3 මාසේ පින්කම්, මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි මේ පින් මිය පරලොවගේ ඥාතීන්ට ලැබෙනවද? ඔබටත් තියෙන ප්‍රශ්නයක්. ජානුසෝනි මේ ප්‍රශ්නය අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය සුදුසු තැනදී පින් ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැති කියව. එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී, නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියව. හැබැයි මේ බමුණට මේක තේරුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ ඊළඟට අහනවා, ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකක්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකක්ද කියලා මට විස්තර ඇතුව ඒක කියලා දෙන්න කියව. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලොව ගිහිල්ලා අපි හිත මරණ මංචකේ නිරේගාමී අකුසලයක් බලවත් වෙනවා. මතක තියාගන්න, මේ ජීවිතයේ හොඳට පින් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථග්ජනයෙක් නම්, මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියනවා කුසල් මැඩලන අකුසල් කියලා. මේ ජීවිතය කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහරලාට ඔහු මේ ජීවිතය කරපු කර්මයක් වෙන්න පුළුවන්, පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලොවගේ ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා, එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා, එයා නම් මෙහෙම තැනක ඇති, අතනට යන්න ඇති, මේ වගේ තැනක ඇති, අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්. හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට. චුතූපපාත ඥානය කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින නුවණ. ඒකට කියනවා චුතූපපාත ඥාන. අන්නේ ඥානයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙනකොටම යා කර්මානුරූපීව කොහෙද උපදින්නේ? එයා කොතනට ඇදිලා ගියේ? එයා මොන වගේ උපතක්ද ලබලා තියෙන්නේ? ඒක හරියටම බලන්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජානුසෝනි, යමෙක් මරණයට පත් වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමී කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේට වැටෙනවා. මේ අපාය යනකොටත් මතක තියාගන්න, දේශනාවල විස්තර වෙනවා. මේ සමහර හිතාගෙන ඉන්න මේ අපාය යන අය දවස් 7ක් 7 දවසේ දාන ඉවර වෙනකන් ওই කැරකි ඉඳලා ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්නේ කියලා. බුද්ධ දේශනාවේ තියෙන්නේ යථා බතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන කියන්නේ බර ලිහිල් වෙන කතාවක් නෙමෙයි.
ඒ වේගේ ගැන කියන හිසේ තියෙන බරක් අතහැරිය වගේ මෙහෙන් පණ යනකොටම මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා. ඒ සැනින් පහළවන චිත්තක්ෂණයක වෙන සයිතිය. චිත්තක්ෂණය කියන්නේ අභිධර්මය විස්තර වෙන්න ඉතාම සියුම් කාලයක්. මේක අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක් ඉතාම පුංචි වෙලාවක් එහෙම ගත්තත් අපිට මැනගන්න පුළුවන් වෙලාවක් නෙමේ. එතකොට අපේ මේ කය අතහරිනකොට මේ චුත වෙනකොටම ප්‍රතිසන්ධි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපායි පහළ වෙනවා කර්මාන් රූපී. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජානුස්සෝනී කෙනෙක් නිරේ වැටුනට පස්සේ නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තින ඔබහල ඇති ඔය දේවදූත සූත්‍ර වගේ දේශන. එතකොට යම් කිසි කෙනෙක් එහෙම අපායි ඉපතුනාට පස්සේ එයාට මේ මනුස්ස ලෝකෙදී හැවත් එයාගේ කලින් දරුවෝ නෑ දෑයු මොකද කරන්නේ ඒ අයි මට පින්කං කරනවාද අද මගේ හද්දවසනේද මං දැම් මැරිලා මාස 3යි නේද අද මගේ පින්කම නේද අද මගේ උපන්දිනේ නේද එහෙ පින් කෙරෙනවද ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නෑ. නිරේ වැටිච්ච කෙනා හැම මොහොතකම නිරිපල්ලං ඒ අකුසලේට අනුව ඒ අකුසලේ ගෙවෙන තාක් කල් අපායි දුක්විදිනවා. ඒක මහා පුදුම දුක්සහිත අපායක්. ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ගව බුදුරජාණන් වහන්සේ විස්තර කරන. එතකොට යම් කිසි කෙනෙක් නිරේ වැටිලා දුක්විදිනවනං එතන පින්ගන්න පුළුවන් තැනක් නෙමේ. ඔන්න පින්ගන්න බැරි එක තැනක්. ඊළඟට මිය පරලවගේ ඥාතිය උපදිනවා මැරිලා තිරිසන් ලෝකෙ උපදිනවා. අපි ගම් බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතෙක් එළුවෙක් වෙන්න පුළුවන් ඌරෙක් වෙන්න පුළුවන් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු. මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තු. රස්ස කුඩා සත්තු කූමියෙක් වෙන්න පුළුව ඉතා පොංචි සතෙක් වෙන්න පුළුව. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්‍යයක් එන්න පුළුව අමනුස්්‍ය නෙමේ තිරි සංගත සත්වය ගැන කියන්න. තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ඨාවා ඒ වද්දිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. එදකොට මේ කොහේ හරි සත්ව ලෝක යම් තැනක කර්මාන් රූපය උපදිනවා. එහෙම උපදින්න පුළුවන් බුදු හාමුදුරගේ කාලෙත් ඔය සමහර බමුණු ගැන බුද්ධ දේශනායම තියෙනවා මහා ධනවන් බ්‍රාහ්මණයෝ. ඒ මරණයට පත්වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදු හාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාාවෙන් ඒ ඉඩ කඩංවලම ඉපදිච්ච සමා තිරිසංආත්ම ගැන සඳහන් වෙන. එතකොට අප හිතම තිරිසංගත සතෙක්. දැන් තිරිසන් සත්තුන්ට කෑම බීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදල මිනිස්සු දෙන එකක් හරි මොනවහරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවාගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාමගෙන ගිහිල්ලා ඒ තමන්ගේ කුසගින්න නිවාගන්න ආහාරයක් කොහෙන් හරි හොයාගන්න. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කරගන්න. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක ගුහාාවක් මොකක් හරි තමන්ට ඉන්න තැනක් තමන්ම ඒ සත්වයන්ට අනුරූපිය ඔවුන් හදාගන්න. එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමේ. එහෙනම් තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනී කෙනෙක් මිය ගිහිල්ල තිරිසං අපාය වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමේ අභාවයයි පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමේ. එනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහ පින්කං කරලා පින්දුන්න කියලා ඒ ආත්මය තුළ නිරේ දුක්විදින කාලයාට පින් ගන්නත් බෑ. තිරිසංගින් අපායිපදිලා දුක්විදිනවනං ඒ වෙලාවේ අපි යාව සිහිකර කර පින්දුන්න කියලා ඒ වෙලේ යාට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මුහුදේ අපි දකින්න මුහුදේ ඉන්න ඔය පීනන මාලු මුහුදේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්න. හැබැයි පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තුළ තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්දර්ව ඒ අමනුස්්‍යයන්ගේ නං ඒ තියෙන්නේ. තිමි තිමංගල තිමිර පින්ඩල නාග නාගලෝකයේ අසුර කියන එතන අපායක්.
මහා සාගරයේ මහමුහෝදේ දුක්විදින සත්ව කොට සක්කින අපායකටයි සතරාපායට අයිති. අපි සතරාපායක පහම නිරය තිරිසං අපාය ප්‍රේතාපාය අසුර අපායක අපාය. ඔවුන්ටත් පින්ගණ්ඩ බැරි තැනක්කේ. එතකොට ඊළඟට අපි හිතම දැම්ම දුගති පැත්තක තියලා මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා. ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යාකරපු පිනක් මතු වෙලා පිනක් බලවත් වෙලා එයා මරණින්මත්තේ මනුස්ස මවකුසක පිළිසිඳ ගත්තා. සමහර වෙලාවට ය මැරෙන්න්නකොටම ඒ චිත්තක්ෂනීම මවකුසේම පිළිසිඳ ගන්න නොවෙන්න පුළුව. තමන්ට සුදුසු මවකුසක් ලැබෙනතෙක් ඔහු යම් කිසි ආත්ම භාවයක් ලබනු. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්ගොල මේ දීගනිකාය තියෙනවා ගන්ධබ්බ කියල විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියල කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැනක් නෙමේ. සාමාන්‍යෙන් ඔය ගන්ධබ්බ කියන එකට යම් යම් වාදීවාද බොහෝ කල්ලිදං අපේ ශාසනික ඉතිහාසි තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරයෙන් තොරව තනිව පවතින විඤ්ඥානයක් ගැන හරි තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හරි තනිව වැඩෙන විඤ්ඥානයක් තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නෑ කියලා. මේක තියෙන සංයුත්ත නිකාය බීජ කියන සූත්‍රය. ඒමනම් අපිට පේනවා විඤ්ඥානයක් යම් තැනක පවතිනවනං එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැඳිච්ච විඤ්ඥානයක්. එකන පංච උපාදානස්කන්ධයක් මයි රූප වේදනා සංඥා සංස්කාරත් එක්ක බැඳිච්ච විඤ්ඥානයක් ඒ ඇන පංච උපාදානස්කන්ධයක් මයි. එදකොට අපි ගමු මිය පරලව ගිය කෙනා තමන්ට කර්මාන් රූපිය සුදුසු මවකුසක් ලැබුණට පස්සේ මවකුසේ පිළිසිඳ ගන්න. අපිතම යා කාලයක් ඉඳලා මවකුසේ වැඩල දැම් පුංචි දරුවෙක් කියලා හිතම දැම් පොඩි දල්ලාමේ දැන් එයාගේ පෙරජීවිතය නෑ දෑයු. එයා සිහි කරල පින්දෙන අන්නේ අපේ අම්ම නැතිවලා දැන් අවුරුදු දෙකයි. අපි ගම්මේ ළමේ දැ ඉපදිලා මාස ගානක් කියලා හිතම. අපේ තාත්ත නැතිවලා දැන් අවුරුදු 5ක් වුණා. එක්ක අපේ සීය අපේ ආච්චි නැතිවෙලා මේ අවුරුදු 10-15 කියලා අපි පින්කං කරනවා. අපි යාව සිහි කළ පින් දෙනවා. සමහරලාවට ඒ දරු අපේම නෑදැයි අතර කොහේ ඉපදිලා ඒ ළමයත් අපි වඩාගෙන යනවා කියලා හිතන් පින්කං වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නෙත් නෑ. මේ මං වෙනුවෙන් මේ කරන්න කිය සමහරට එයා ඉපදිලා. ඒ නිසා මනුස්ස ලෝකෙ ඉපදිලා නං එයා ඒ කාලේ තුළ එයා වෙනුවෙන් කරන පින්කං වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සූපත් වෙන්න පුළුවන්කමක් නෑ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගති යනවා දිවිය ලෝක යනවා. පිංගතුනි එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා මෙයා නම් බොහොම හොඳ උපාසකයා මෙයා හරියට සීල් ගත්තා මෙයා හොඳට පින් කරා මෙයා නම් සුගතිය යන්නේ නැති කියලා අපි හිතනවා. සමහරලාවට ගමේ ඉන්නවා සමහරලාට බේබත් එක් වෙන්න පුළුවන් මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා බොහොම සැරපරුස කෙනෙක් දානයක් දෙන්නේ නෑ පිනක් කුසලයක් කරන්නේ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායමයි ඇත්තේ. ඔය මනුස්සයන් දුගතිය ඇත්තේ. ඔය මනුස්සය ඉතින් කොහේ සුගතිය යන්නේ අපි එහෙම හිතනවා. එතකොට ඒ හිතන්නේ අපි දන්න දේවල් වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒකේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපිට 100% ඒ විදිහට කියන්න බෑ මොකද අපි දකින්නේ අපිට ඒ නුවණ නෑ. අපිට තිබුණා නම් චුතූපපාත ඥානය අපි හරියටම අන්න එහෙනම් අපි ඒ ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි මේ දේ කියන්නේ. ඒ ඥාණයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කම් කරගෙන ජීවත් වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත් වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සිහි වෙනවා. කරපු පින්කමක් මතක් වෙන. සමහරලාට මේ ජීවිතේ නොවෙන්න පුළුවන් පෙර ජීවිතේ කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත් වෙනවා. එක්ක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදු ගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදු ගුණ මෙනෙහි කරන්න. ඒ මොහොතේ අර කරපු අකුසල යටපත් වෙලා
අර බුදුගුණ සිහිකිරීමේ කුසලේ බලවත්වෙන. ඔබහල ඇතිනේ බුද්ධ දේශනාවල ධනංජානි කියල බමුණේ නිරේ අන්නම කරම හැදිලා. ගිනිදැල් පෙනි පෙනී අපාය නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවෙ සාරිපුත්ත මහරහත්තන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බණ ටිකක් අහන මරණ මංචකි. සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝල අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දෙසනකොට මරණාසන්න මොහොතේ හරි වැදගෙන බණහගෙන හිටිය. ඒ මොහොතේ හිත කුසලේ පිහිටිය පින බලවත් වනා මරණින් මත්තේ බඹලව ඉපදුනා බ්‍රහ්ම ලෝක යන්න හිත සමාධිමත්තයෙන් නොනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිතය පිහිටලා එකඟ වුණා මරණයට පත්වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලෝ පහළ වුණ. මේක තින මජ්‍යම නිකාය ධනංජානි සූත්‍ර බොහොම ලස්සන දිග දේශනාව. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බඹලව ඉපදි චාකාරි ගැන. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සැදැහැවතුම් බොහෝ පිරිසක් දැනුවත් කරන්න. අපි කාටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබේ ආච්චිසීය වෙන්න පුළුවන් ඔබේ අම්මත අත්ත වෙන්න පුළුවන් ඔබේ දරුවෙක් වෙන්න පුළුවන් ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අයි ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා මේ විදියට උපකාර කරා අපිට මේ වගේ කාලෙ පිහිට වුණා. අනේ ඒකෙනා දැන් අපිය දාලයන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇතිවෙන එක ඒක ලෝක ධර්මතාවේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුක්ක ආරි සත්‍යයට අයිති දෙයක්. එක ආරි සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි ඒ දුක ඉදිරී බුද්ධිමත්ව කටයුතු කරන්න ඇතුව සමහරුහු තියෙනවා ඔළුව ගහනවා ඇඟට පනිනවා මරණාසන්න කෙනාව බදාගන්නවා කකුල් එල්ලිලා එක්කෙනෙක් කණනවා අතේ එල්ලිලා තව කෙනෙක් කණනවා ඔළුව බදාගෙන තව කෙනෙක් කණනවා මේ මනුස්සයට මරණාසන්න වෙලා පණ ගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇතිවෙනවද කියලා ඔබ හිතන්න. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්්‍යයාන මිත්‍රය ධර්මය දන්න කෙනා අඩ්ඩුම ගානෙ කනට කරලා බුදුගුණ ටිකක් හරි. කරපු පිනක් කුසලයක්. එහෙමත් බලවත් එන්න දෙයක් නැත්න ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණ එක්ක පින් පොත කියවනු. අඩුම ගානේ අන්තිම කාලි ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ළඟ ඉඳලා පිරිට්ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සල පූජ කරවනු. ඇඳේ ඉඳගෙන හරි පිරිට්ටිකක් අහනු. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටෝනු. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගති යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම්පින්කං කරගෙනම හිටපු සත්පුරුසෙක් කියලා හිතන්. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක් ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා. මරණ මංචකේ පිනක් බලවත් කරගෙන. ඒ පිනෙන් දැන් එයාට දිවිය සැපසම්පත් දිවිය විමාන දිවිය භෝජන දිවිය සලුපිලි දිවිය රත දිවිය සේනා යාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙන අර පිනේ විපාක නිසා පහළ වෙන. හැබැයි අපි දන්නේ නෑ යා කොහිද ගිය කියලා අපේ ඥාතියෙක්න අපි දන්න අපි යා වෙනුවෙන් පින්කං කරනවා. අපි මෙහි පාන්සකුල්ල දෙනවා හත් දවස පින්කං කරනවා තුම්මාස පින්කං කරනවා අවුරුද්ධ පින්කං කරනවා අනේ අපේ මියගේ ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනෙන් යැපෙන නිසා නෙමේ. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු විතාගෙනින්නවා එහෙම. ඔයි දෙවිවරුන්ගෙත් සෙල්ලං ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින්දුන් නැත්නං යාලට දිවිය සැපත්නෑ අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. එක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසා. පිංවතුනි දෙවිවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසා. හැබැයි ඒ අය පිනට කැමති දන්නවා පිනේ විපාක නිසයි තමන්ට මේ දීවිය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාධිට්ටික දෙවරු මිත්‍යා දෘෂ්ටික පිසකුත් ඉන්නවා තමයි.
සම්මාදිට්ඨික පින් කැමති දෙවිවරු කෙනෙක් පින් දහම් කරලා කුසල් දහම් කරලා ධර්මානුකුලෝ ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු කතා වෙන අනේ මනුස්ස ලෝකෙ අසවල් අය මේ විදියට පින් දහම් කරනවා ගුණධර්ම පුරනවා ධර්මානුකුලෝ ජීවත් වෙනවා අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවිවරු ආශිර්වාද කරනවා කියලා. එහෙනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒකෙ පෙරලා ආශිර්වාද ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ අපිටමයි. පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවිවරු සතුටු වෙලා සාදුකාරදිදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවාවත් අපේ පිනෙන් ඒ අයෙහි සැපවිඳිනවත් නෙමේ. පින් කැමති අයට අපි පින් දෙනවා. දැන් මනුස්සයන්ට වනත් මෙහෙමයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්නවා පිනට කැමති සත්පුරුසය කල්යාණ මිත්‍රයෝ බොහෝම පිනට කැමති. අපි පින්කම් කරලා අපි ඒ අයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරනවා කියන්න ප්‍රේතයන්ට පින් දෙනවා වගේ එකක් නෙමෙයි. අපි ඒ අයට කියනවා අනේ මම මේ විදිහට දානයක් දුන්නා. හරි ලස්සනට අපි පින්කමක් කරා. එක්ක කියනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා උදේ කිරිපිඩු පූජාවක් කරලා අපි කප්රුක් පූජාවක් කරලා මල් පූජා කරලා අපි හොඳට පින්කමක් කරා. ඔයත් ඒ පින් අනුමෝදන් වේ. දැන් පිනට කැමති සත්පුරුෂයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා අන්න ඒ පින සතුටෙන් තමන් අනුමෝදන් වෙනවා චේතනාව තුළ. හැබැයි ඒ මොහොතේ අර අපි මියගිය ඥාතියෙකුට පින් දෙන්නකොට ඔහුගේ කුසගින්න නිවෙනවා වගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්න නැති ඔහුට විපාක ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක තමන්ගේ ජීවිතේට ඒ පින් අනුමෝදන් වීම පිනක් හැටියට බලවත් වෙනවා. බුදුහාඳුරෝ පෙන්නවා පත්ති දාන පින් දෙන එකත් පිනක්. පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාදුකාර දීලා ඒ පින් අපි අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ? අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මිය පරලොව ගිය ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත අපායක ඉපදිලා ඉන්නවා. ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රේතයන් අතර සමහර ප්‍රේතයෝ නිජ්ජාම තන්නික පාංසු පිසාච කුප්පි පාසික ගූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන ප්‍රේතයෝ ඉන්නවා. කුණු පාස කියලා මලකුණුවල ඕජාවුරාබොන අසූජි මළමුට්ට මේවැන් කුසගින්න නිවාගන්න උත්සාහ කරන ප්‍රේත කොටස් ඉන්නවා. සමහර ගොඩාක් විස්තර තියනවා මේ ප්‍රේතයෝ ගැන දේශනාව. අපි ඒ ඔක්කොම පැත්තක තියලා අපි ගමු. මේ ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයෝ ඉන්න. අන්න ඒ අයට ධර්මය කියන්නේ පරදත්තූප ප්‍රේතයෝ. පරදත්තූප ජීවිත. ඒ අය හැම වෙලේම හිතනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි. අනේ අපේ නෑදෑයෝ අපිව සිහි කරලා අපිට දැන් පින් දෙයි. අනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරුවෝ. එහෙම හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්නවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්නවා අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච ප්‍රේතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි මිය පරලොවගේ ඥාතියා වෙනුවෙන් පින්කම් කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා සාදුකාර දීලා ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ අපි කරන පිනේ විපාකවලට අනුව ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ ඒක සදාකාලික දෙයක් නෙමෙයි මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුවයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්නේ. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය ඔහුගේ හිතේ පැහැදීම ඒ අනුව තමයි ඔහුට ඒක විපාක ලැබෙන. දැන් අපි හිතමු අපි ආහාර දානයක් දීලා පින් දෙනවා සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මිය පරලොවගේ ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාදුකාර දීලා සතුටෙන් අනුමෝදන් වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැම් පූජා කරලා පින් දෙනවට පිපාසෙ සංසිදෙනවා. ආහාර පාන පූජාවෙන් පිපාසෙ කුසගින්න සංසිදිලා සාපිපාසා සංසිදෙනවා. අපි සිවුරු පූජා කරන පිරිකර පූජා කරන නැතිවැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යාග කරලා පින් දෙනවා අපේ මිය පරලොවගේ ඥාතිය සිහි කරලා. එතකොට ඒ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට වස්ත්‍ර පහළ වෙනවා.
ඒ අයට වස්ත්‍රාභරණ පහළ වෙනවා. එතකොට ඒ වගේ විමාන පහළ වෙනවා, වස්ත්‍රාභරණ, පැම්පොකුණු ඒ පිනට අනුවයි ඒක පහළ වෙන්න. හැබැයි ඒ පින මතක තියාගන්න, පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමෙයි. පිනේ විපාක ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා. අන්නේ පිනේ විපාක අවසන් වෙනකොට ආයෙමත් අර තමන්ගේ අකුසලේ බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආයි මතු වෙලා ඒවා විඳවන්න වෙනවා. ආයි කාලෙකට පස්සේ හරි තමන්ගේ දරුවෝ නෑදෑයෝ ඒ අය සිහි කළ පින් දෙනකොට ආයිත් ඒ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත් තියෙන තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන. ඒක මේ වගේ. දැන් මම ඔබට උදාහරණයක් කියන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාරේ යනකොට කොහේ හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයසක ආච්චි කෙනෙක්. අපි හිතුව වයසක ආච්චි කෙනෙක් ඉන්නවා තැටියක් තියාගෙන පාරේ හිඟා කනවා. මේ ආච්චි අම්මා දැක්ක ගමන් ඔබට මතක් වෙනවා අනේ අපේ අම්මා වගේ. සමහරට හිතෙනවා අනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරු හරි පුංචි අම්මෙක් හරි කවුරු හරි මතක් වුණ නැන්ද හරි මොකක් හරි කාව හරි කියලා මතක් වෙනවා. අපි හිතමු අපිට උදව් කරපු කෙනෙක්. අනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිටපු අම්මා වගේනේ. එහෙම මතක් දැන් තමන්ගේ මතක තියාගන්න අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් එහෙමනේ අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකලා මේ ඥාති සංග්‍රහයක් පින් දෙනවා කියන්නේ කෘතගුණ සැලකීම. මිය පරලොවගේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙන්න. එතකොට අපි එහෙම හිතලා අනේ මේ මනුස්සයට උදව් කරන්න ඕන කියලා අපි ඔන්න අපි හිතමු අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පැහර්සලයක් තිබ්බොත් අපි කෑම එක දෙනවා. දීලා අපි ආයි හිතනවා ආයි හැරලා ආයි හිතනවා අනේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නේ. අපි හිතමු සමහරු නැති රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇති වෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්දා වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනවා හරි තියනවා නම් බිස්කට් හරි මොනවා හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට Tamanට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල අර සමහරලාට අර සල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්න අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියෙයිද? සමහරට අර බත් එක කාලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්නවා. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනිනවා. දැන් අර අතට දීපු සල්ලි වලින් අපි ගම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල්ට රැයට කෑම එකක් උප්පරිම දවස් 2ක් 3ක් දවස් 3-4ක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම්පොකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා, ආයෙමත් පිපාසි දැනෙනවා, ආයෙමත් අර පෙර හිටපු අසරණ තත්ත්වෙටම ඒ ප්‍රේත අපායේ වැටෙනවා. ඒ නිසා මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට නිතර පින්කම් කරන්න. පින්වතුනි මතක තියාගන්න ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ බාප්පා, අපේ සීයා අපේ අර සම්බන්ධතාවය මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි 7 දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. 3 මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්දේ පින්කමත් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔය ඉඳ හිට පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන් දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා. ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න.
හැබැයි ඔබ ඉන්න තාක් කල් ඔබේ මිය පරලෝගේ ඥාතිය සිහි කළ පින්දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුව පරම්පරා දෙකක් තුනක් යනකොට මැරිච් ආච්චිල සීයලගේ නමක්කත් දන්නේ නෑ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන් ඔබ ගෙදර පින්කමක් කරලා. ඔබ ඔබේ මිය පරලවගේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු ඔබත් එක්ක ළඟින්ම හිතපු ඔබේ ජීවිතයට ගොඩාක් ලංවෙලා ඉඳලා මිය පරලවගිය ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනිච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක්කෙන්. ඒ අයගේ නන්ටික තමයි මතක් කියලා ඒක ලියල පින් දෙන්න. හැබැයි ඔබ දන්නවත් නෑ ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තම් මේ පරම්පරා ගානකට එහා නෑදැයි ඔබ දැකලත් නෑ දන්නෙත් නෑ ඒ අය මතක් කරන්නෙත් නෑ. එහෙමයි හිටිය ගෙලොත් අපි දන්නේ. එහෙම නම් මතක තියාගන්න අද අපි මේ සිහිපත් කර කර පින් දෙන නෑදෑයෝ තව පරම්පරා දෙකක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඒත් ඔය වගේ අමතක වෙලා යනු. හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත් අකුසලයක් බලවත් වෙලා ප්‍රේතාපායකට වැටුනොත් අවුරුදු දහස් ගනම් ප්‍රේතාපාය. සමහර ප්‍රේතයෝ ගැනතිනවා බුද්ධාංකුර ගනම් ප්‍රේත ලෝකෙ දුක්විදිනවා සාපිපාසාාවෙන්. ඒ අයට පින් දෙන්න කවුරුවත්න ඒ අයව සිහිපත් කරන්න කවුරුවත්න. කිසිම ඥාතියෙක් නෑදෑයෙකුට ඒ අය ගැන දන්නවත්නෑ මතක් කෙන්නේවත්න. ඒක තමයි සංසාරි භයානකම. අන්නේ නිසාපි මේ මනුස්ස ලෝක අපි අවුරුදු 50ක් 60ක් 70ක් අද කාලේ උපරිම 100ක් හිටිය කියලා හිතන්. බුදු හාමුදුරන්ගේ කාලනේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබුණේ. දැන් ඒ ආයුෂ අඩු වෙලා දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 75යි ඔය වගේ අතර. කලාතුරකින් කෙනෙක් අවුරුදු 80ක් 90ක් 100කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩිපුර ලෙඩ ගාන එක තැන් වෙලා එක් තැන් වෙලා එක තැන මල මුට්ට කරන බොහෝ දුක්විඳගෙන බොහෝ දෙනෙක් ඒ අන්තිම කාලේ බොහෝ ආවිශක් වින්දනය කරත් ජීවිතය ඉන්නේ. එතකොට හැබැයි අපි අවුරුදු මේ අවුරුදු 100කට අඩු ආවිශක් අද මිනිස්සු ජීවත් වනාට මිය පරලව ගිහිල්ලා ඕපපාතිකව ප්‍රේත ලෝකයේ උපදින ප්‍රේතයන්ගේ ආවිෂ සමහරු අවුරුදු දස දහස් ගනම්. අවුරුදු ලක්ෂ ගනම් ප්‍රේතාපාය. සමහරු බුද්ධාංකුර කීපයක් දැන් ඔබ හල ඇතර බිම්බිසා රජ්ජුරුවන් ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම ගැන දේශනාවත්තින තිරෝකුඩ සූත්‍රය කියල බුද්ධ දේශන අතර ඔබ ඔයි දේශනාව හල ඇති. ඒක සඳහන් වෙන්නේ බුද්ධාංකුර 4ක් ප්‍රේත ලෝකෙ මේ කල්ප 90කට පෙර නෑදෑයෝ. ඒ අය කල්ප 90ක්ම අපායම පැහිලා දුක්විඳ අපායම දුක්වින්ද. පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න සූදානන් කරපු දානවස්තුවක් හොරා කාල මංකොල්ල කාල සාංගික දානයේ මංකොල්ල කෑමේ විපාක. කල්ප 90ක් අපාය පැහි දුක්වින්ද. ඊට පස්සේ බුද්ධාංකුර 4ක් ප්‍රේත ලෝක ප්‍රේතයෝ හැටියට විඳෙව්වා කිය. කකුසඳ බුද්ධ ශාසනය තපායි පින් ගන්න බෑ. කෝනාගමන බුදු හාන්දුරු පහල වුණා ඒ කාලෙත් ප්‍රේත ලෝක පින් ගන්න බෑ සාපි පාසාාවෙන් දුක්වින්න. කාශප බුදු හාන්දුරු පහල වුණා එතකොටත් අර ප්‍රේතයෝ තාමත් ප්‍රේතාපායම දුක්විනෙන. ගෞතම් බුදු හාන්දුරු පහළ විච්ච කාලෙ තමයි අන්න තමන්ගේ කල්ප 90කට පෙර ඥාති සම්බන්ධයක් තිබ්බ බිම්බිසා රජ්ජුරු වේලුවනේ හදල මහා පින්කං කරලා පින් දෙන වෙලාවේ ඔය පින් ගන්න බලාගෙන හිටිය අර ප්‍රේතයෝ ටික. හැබැයි බිම්බිසා රජ්ජුරුවන් මහා පින්කමක් කරලා වේලුවනේ පූජ කළ මහා දාන දුන්නට රජ්ජුරුවන්ට ඥාතීන් සිහි කළ පින් දෙන්නේ දාමතකවුන්. බලන සමහර කරුම කියන් සමහරුන්ට ලොකු පින්කං කරනවා පින් දෙන්න අමතක වෙනවා. අර ඥාතීන්ගේ අකුසල විපාකට එක අමතක වෙලාය. එදා ඥාති ප්‍රේතයෝ කලබල වුණ අනේ අපි අදවත් අපිට පින් ගන්න බැයි නම් කවදානං අපි මේ ප්‍රේත අපායෙන් මිදන්නද කියලා රජ්ජුරුවන්ට දැනෙන විදිහට මාලිකාව යම් යම් කලබල කරාකි නොයිදා රාත්‍රී. රජ්ජුරුව පසුවදාම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණය සිහිපත් කරනවා නිසාමිනි භාගතුන් වහන්ස ඊයේ දවසමං කොච්චර ලොකු පිනක්ද කරේ. මගේ රාජකී උයන කොටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගීකව පූජ කළ මහා දම්පින්කං කර. නමුත් ඒ රාත්‍රීමන් නිදාගන්න ගිහා මාලිගාව මහා භයානක හඬවල් සද්දැහෙනවා
මගෙන් යම් වැරැද්දක් අඩුවක්කත් වනාද ඇයි මට මෙහෙම වුණේ කියලැව. ඒවිලි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා කාරණය උන්වහන්සේ අවබෝධ කරගෙන රජ්ජුරුවන්ටකෙන රජතුමනී රජ්ජුරුවන්ගේ කල් පනූහයකට පෙර සංසාරික ඥාති පිරිසක් පින්ගන්න බලාගෙන හිටිය. රජ්ජුරුවන් ඒ කරපු මහා පින්කමේදී ඒ මිය පරලවගේ ඥාතීන් සිහිපත් කළ රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වෙලා. ඒ නිසාවුන් කලබල වෙලා ඔය යම්යම් සද්ද ඇති කරේ ඔබෝ දැනුවත් කරන්න. ඒ පින් ඉල්ලන්න පින්ගන්න බලාගෙන යෝගේ දෙ කරේ. රජ්ජුරුවන් බුදුරජාණන් වහන්සේ දීර්ඝ කතාවක් විස්තරය කරාට පස්සේ රජතුමා බුදු හාදුරන්ට වැඳලකින සාමිනී හෙමනං හෙට දවසේ නම් දින 7ක් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දානයට මාලිගාවට වඩින සේක්වා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස දවස් 7ක් මන් එක දිගට පින්කං කරලා දම් පින්කං කළ ඒ අයට පින් අනුමෝදන් කරන. බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගත්තා. පිළි අරගෙන බිම්බිසාර රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් එදා මාලිගාවේ දානයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් රජ්ජුරුවන්ට පේන්න සැලැස්වා ඥාති ප්‍රේතයෝ ටික පින්ගන්න බලාගෙන ඇවිල්ල ඉන්න ප්‍රේතයෝ ටික බුදු හාන්දුර අධිෂ්ඨාන කරලා අනිත් අයට පේනේ රජ්ජුරුවන්ට බුද්ධ අධිෂ්ඨානයෙන් පෙවුණ. ඇට සැකිලි වගේ ඇගේ මස් කඩා හැලෙනවා විරූපී වෙච්ච සමහරු කුසගින්නේ පපුුවට ගහගන්න ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා විලාප දෙනවා. එක රොත්තට ඥාති පරම්පරාව. බුදුරජාණන් වහන්සේ වද රජතුමනී දානය පූජා කරනකොට හිතන්න ඉදම් මේ ඥාතී නං හෝතු මේ දාන මේ පින මගේ සංසාරික ඥාතීට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත්තේවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පැම් පූජා කරද්දි හිතන්න මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත්තේවා. සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කරලා පින් දෙන කොටත් ඥාතීන් සිහි කරලා පින් දෙන්න. රජතුමා බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් අනේ මගේ සංසාරික ඥාතීන් කල්ප ගණන් සසර ඥාතීන් වෙච්ච මේ පිරිස සුවපත්තේවා කියලා. එදා දානී පූජා කරලා පින් දෙනකොට අර ඥාති ප්‍රේතයන්ගේ කුසගින්න සංසිදිල ආහාරපාන පහළ වනා කිය. පැම් පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ පිපාසි සංසිදුන පැම්පොකුණු පව පහළ වනාවන්ට. සිවුරු පිරිකර පූජා කළ පින් දෙනකොට ඔවුන්ට වස්ත්‍ර පහළ වුණ විමාන පහළ වුණා සැප සම්පත් පහළ වුණ. දින 7ක් මේ වගේ පින්කං කර. ඒ පින් බලවත් වෙලා ඔවුන් ප්‍රේතාත්මෙනු තතමිදිලා පින් බලවත් වෙලා ඒ පින් අරගෙන සුවපත් වනා කියල සඳහන් වෙන. එතකොට ඊළඟට තමයි දැන් අපි ගමු මේ සමාජය තියෙන පින ගැන තියෙන එක වැරදි අදහස්. සමහරු ගෙදර පින් දෙන්න හොඳ නැද්ද කියලාහන. නැත්නම් පාරට ගිහිලා එක්ක කොහරි එලියට ගිහිලා පින් දීලා ආයෙට එන්නේ. ඒ නිසා මේ වගේ වැරදි අදහස් වැරදි මතවාද. පිංහතුනි අපි පින් දුන්නා කියලා පින් ගන්න බලාගෙන එන කෙනා මේ ගේ අස්සේ නතර වෙනව නෙමෙයි. ඒ ප්‍රේතයා යොදුන් ගානක් ඈත හිටියත් වෙන කොහේ හරි ඉපදිච්ච කෙනෙක් වුණත් අපි හිතමු පිටරටක මැරිච්ච කෙනෙකුට අපි අපේ නෑදෑයෙක් විදේශ රටක මිය ගිහිල්ලා අපි යා සිහිපත් කරලා පින් දෙනකොට එයා ඇවිල්ලා මේ අපේ ගෙදරට රිංගගෙන නතර වෙනව නෙමෙයි. ඒ නිසා එයා කොහෙ හිටියත් අනේ සාදු සාදු කියලා අපේ දරුවෝ අපේ ඥාතීන් මගේ හිතවත්තු මං වෙනුවෙන් පින්කම් කරනවා කියලා ඒ අය ඒක අනුමෝදන් වෙනවා. මේ මිනිස්සු හැටියට අපි දකින්නේ දැන් අපිට තියෙන ඕලාරික කය. අපේ ඕලාරික කයත් එක්ක අපි සීමා වෙලා තියෙන අපේ ඇහැට පේන පරාසයක් තියෙනවා. අපේ කනට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. අපේ මේ ශරීරයත් එක්ක මේ ඇස කන නාසය දිවකය මනසත් එක්ක අපි දකින්න විඳින මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු අපිට යම් සීමාවක් තුළ අපි ඒවා දකින්නේ අහන්නේ විඳින්. හැබැයි ඕපපාතික සත්වයන්ට ඒ අය චේතනාවත් එක්ක අරමුණුවෙන් අපි ඒ අය ගැන හිතලා පින් දෙන්න සූදානම් වෙනකොට ඒ සැනින් ඒ අයට අරමුණු වෙනවා. ඒ අය කොහේ හිටියත් ඒ දිහා බලාගෙන ඒ පින් ගන්න පුළුවන්. දැන් දෙවිවරුන්ටත් එහෙමයි. අපිට ආයි දෙවියන් දිව්‍ය ලෝක හිටියත් යොදුන් ගණන් ඈත දිව්‍ය තලයක හිටියත් අපි දෙවියරුන්ට අපි කරපු පින්කන් සිහි කරලා පින් දෙනකොට ඒ අය කොහේ හිටියත් ඒ අය සාදුකාර දීලා සතුටෙන් ඒක අනුමෝදන් වෙනවා. මේ ඕපපාතික සත්‍යයන් හා ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය සාමාන්‍ය පෘථග්ජන මනුස්සයාට මේක ගැටලුවක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මහණෙනි මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන එක කාරණයක් තමයි
ඕපපාතික සත්වයන් ලෝකෙ නැත කියලා යමෙක් දෘෂ්ටියකට එනවන ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා සම්මාධිට්්‍යිය ඇතිවෙච්ච කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්න දැ සමහරු පිළිගන්නවත් නෑන් සමහර විතන දිවිය ලෝක අපා ඔක්කොම තියෙන මෙහි කියන කොටසකුත් ඉන්නවන් කෙනෙක් හොඳට වාහනක සැපස ලස්සන්ට ඇඳල පැළඳලා සැපවත් ජීවිතයක් ගත කරන මනුස්සෙක් දැක්කොත් බෞතික වසේ යා ඇත්තුලෙක් විඳෝන වෙන්න පුළුවන් පිටිම් පේනවා ලස්සනට ඉන්නවා ලස්සන යානවාහන තියෙනවා සල්ලි අතේ තියෙනවා දේපල තියෙනවා දුප්පත්ම අසරණ මනුස්සේ සමහරු ධර්මී දන්න ඇතිකම මේ දුප්පත්කම නෙමේ කෙනෙක් එයා දිහා බල්ලා හිතන ආම් බලාපල්ල ඔන්න දිවිය ලෝක ඔයිට වඩා ලෝකයක් නෑ කියන එක මිත්‍යා දෘෂ්ටිය සමල්ලාට දුක්විදින අසරණ අන්ත දුක් මනුස්ස ලෝක අපායවල්ල වගේ දුක්විදින මිනිස්සු ඉන්නවා එහෙම කෙනෙක් දිහා බල්ලාම් බලාපල්ලක ඔයිට වඩා අපායක් නෑ කිය ඒ දෘෂ්ටියට ආවොත් මතක තියාගන්න වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට ඕපපාතික සත්වයන් නැත කියලා දෘෂ්ටියකට ආවොත් දිවියලෝක බ්‍රහ්මලෝක ප්‍රේතාපායවල් නිරේවල් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණාට ඒව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරල අපිට පෙන්නපු දේවල් හැබැයි ඒක අපිට දැකගන්න පුළුවන් ඒ දැකගන්න පුළුවන් විද්‍යාත්මක උපකරණයකින්වත් දුරේක්ෂකින්වත් ගිහිලකාගෙන් හරි දේවාලකින් පේනයක් අහලවත් නෙමේ අපිට ඒක දකින ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනා කරන්න භාවනා කරලා හිත එකඟ කරගන්න සමාධිය උපදවගන්න සමාධිය දියුණු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා චුතූපපාත ඥානය උපදවන්න මෙන්න මේ විදිහට දිබ්බ චක්කු දිවස්ඥානය උපදවන්න මේ විදිහට දිබ්බ සෝත දෙවියම් බ්‍රහ්මයන් පවා කතා කරන දේවල් අහන ඒ හැකියා උපදවන්න මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ඒ සියලු ඥානයන් ශ්‍රාවකයන්ට උපදවන හැටි පෙන්නවා බුදුහාමුදුරු විතරක්න මේ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මාර්ග පල්ලාබේ බොහෝ පිරිස ඒ ධර්ම මාර්ගය වඩලා ඒ ඥානයම් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා අවබෝධ කරගෙන ඒවා දැක්කා. ඒ නිසා ඒ සද්ධාව කියන එක මේ ලෞකික සම්මාධිට්්‍යයට එනවා කියන් ලේසි දෙයක් නෙමේ. කර්ම කරම්ඵල විශ්වාසය පින් පව් ගැන විශ්වාසය ලෞකික සම්මාධිට්්‍යයෙන් යුක්ත කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්න. අන්නේ නිසා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තින මේක මේ ප්‍රායෝකක මේක ධර්මානුකූල අපිට සූට්‍රකින් බුද්ධ දේශනාවකින් ගලපන්න පැරිවුණත් මිය පරලවගේ ඥාතීන්ට ගෙවල් දොරවල් වල පින් දෙනකොට මතකතියාගන්න අපි ලොකූ පිනක් කරපු වෙලාවක පින් දෙන්න නං කිය අඩගහල හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අප හිතම ස්වාමීන් වහසල වඩම්මල දානයක් දෙෙන අන්න ලොකු පිනක් ගෙදර බණක් කියනවන්න ලොකු පිනක් එයා වෙනුවෙන් කර පින්කම එදකොට ඒ වගේ ගෙදර හරි පිටදි හරි පන්සලට ගිහිල්ල හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කළ පින් දෙනවා සමහර වෙලාවට අපි අර හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන් හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නැවදේ නැකිල්ලා දත්මදින්න කොටත් හනේ අපේ නැතිවෙච්ච තාත්තා මේ පින් අරගෙන සුවපත්තේවා මොකක්ද පින් අර දත්මදින එකද මූුණ හෝදන කොටත් හිතනවා නාන කොටත් පින් දෙනවා බත් කනකොට පිඟාන ගත්තකම් මතක් කියනවා හනේ තාත්තකො ඉන්නවත් දන්න නැතිවිච්ච ආච්චි කොහි ඉන්නවත් දන්න බාප කොහි ඉන්නවත්ද දැම් මතක් කියලා පින් දෙනවා ගේ අතු ගාන කොටත් පින් දෙනවා රෙදි හෝදන කොටත් පින් දෙනවා පුටුවේ වාඩි වෙලා ඉන්න කොට මතක් කෙනවා වාහන යන කොටත් මතක් කෙනවා එතකොට මේ වගේ මේ දවස ගාන සිහිකර කර කණබොන වෙලාවටයි වැසිගිලිය ඉන්න කොටයි මිදුලාතු ගාන කොටයි මකුළු දැල් කඩන කොටයි මේ මියගේ ඥාතිීන්ව සිහිපත් කර හැමවෙලේම නංකිය කිය අඩගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක් ද අප හිතම ඕනම කෙනෙකුට නිතර කතා කර අඩගගහ එන්න කිය කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක් ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලායම අවබෝධයක් තුළ පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝගේ ඥාතීන්ව සිහිපත් කළ නං වසයෙන් පින් දෙනවා වගේම හැම වෙලායම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇද්ද. ඒ අයත් මේ පින් අරගෙන සුවපත්තේවා කියලා
එහෙම කියලා පින් දෙන්න. පිංහතුනි මේ ජීවිතය අපි සමහරලාවට අපේ අම්ම ගැන හිතල පින් දුන්නට අම්ම දිවිය ලෝක වෙන්න පුළුව. සමහරලාට ඔබේ මියගේ තාත්තා ආයි මනුස්සලෝක ඉපදිලා ඉන්න වෙන්න පුළුව සුගතියක ඉන්න වෙන්න පුළුව යා පින්ගන්න අවශ්‍ය නැති හොඳ පින් බලවත්තේ චාත්මික ඉපදිලා ඉන්න වෙන්න පුළුව. හැබැයි පෙරජීවිතේ ඊටත් කලින් ජීවිතේ ආත්ම ගණන් ඔබේ අම්මවරු වෙච්චාය. පෙර සංසාරය ඔබේ පියවරු වෙච්චාය. ඔබේ ඥාතීන් වෙච්චාය. බුදුරජාණන් වහන්සේ අර ජානුස්සෝනි බමුණට කියනවා. එතකොට මේ බමුණට මේ කතාව කියනකොට ඒ දේශනාව තියෙන බමුණ ඔහුට හිතන අනේ ඉතින් එහෙමනම් අපි ඒ දෙන පින් ගන්න බැරි වුණොත් ඒ පින අහක යනවාද කියලා. ඔහු ඒ ප්‍රශ්නය ආය මත් අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙද්දී ඒ ඥාතිය එහෙනම් පින්ගන්න බැරි සුගතියක හරි වෙන තැනක හරි ඉපදිලා නං ඒ දෙන පින අහක යනවාද කියලා හැබ. අන්න එතනදි බුදුරජාණන් වහන්ස විස්තර කරා ජානුස්සෝනී මේ දීර්ග සංසාර ගමන අපේ ඥාති වෙච්චාය පින්ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒකට හේතු අපි මේ ජීවිතය අලුතෙන් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි. දීර්ග සංසාර ගමන අම්ම නොවිච්ච කෙනෙක් හොයන්න නෑ කියලා අනමතක්ග සංයුක්ති පෙන්වේ. අපිට තාත්ත නොවෙච්ච කෙනෙ දරුව නොවිච්ච කෙනෙක්. සසර ඥාති නොවිච්ච කෙනෙක් මේ සංසාර ගමනය දිහා බලනකොට හොයන්න බැරි තරන් දීර්ග සසර ගමනක ඉපදමින් මැරමින් ආපු පිරිසක් අපි. ඒ නිසා අපේ පින්ගණ්ඩ බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් සසරය අපිට දෙමවපිය වෙච්ච පිරිස මෙපමණයි කියල සීමා කරන්න බෑ. ඒ නිසා පින් දෙනකොට සියලු සංසාරගත ඥාතී මේ පින් අරගෙන සුවපත්තේවා කියලා පින්දේ. ඊළඟට ගාථාව කියලා අර ඉදම් මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතගෙන මේ ගාථාව කියලා පින් දෙන්න එක ගෙදර පින්දුන්න කියලා මේක මේ ගෙයි පින්ද එහෙම එකක් කොහෙවත් නෑ. ඔබ බුදුන් ඇඳලා මල් පූජ කරලා පින් දෙන්නකොට දෙවියන්ටත් ගාථාව කියලා මිය පරලෝක ඥාතීන්ටත් පින් දෙන්න. ඒ විදිහට පින් දහම් කරන්න කුසල් දහම් කරන්න මිය පරලෝගේ ඥාතීන් සිහි කරලා පින් දෙන එක පින්වතුනි යුතුකමක් ඥාති ධර්මයක්. සිංහලෝවාද සූට්‍ර බුදු හාමුදුර පෙන්වා දරුවන්ගේ යුතුකමක් තමයි තමන්ගේ දෙමවපියෝ ඥාතී මිය ගියාට පස්සේ ඒ අය සිහි කළ පින්කං කිරීම. තිය නිසා සම්මාධිට්ටියෙන් යුක්තව බුද්ධිමත්ව පින් දහම් කරන්න එක එක සමාජයේ එක කෙන එක දෙව ආහා හොඳ නෑ එයා දන්නෙත් නෑයේ හොඳ නැත්ත කියල. එක එක මතවාද මිත්‍යා දෘෂ්ටික අදහ සමාජි පුරාම පැතිරිලා. කාලයක් ඇරමට මිනිස්සු ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන එක පරම්පරාවෙන් කරේතියාගෙන අරගෙන යන. තියනි අපි හැම වෙලාම එක ධර්මයට එකඟද නැද්ද කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් පින්දහම් කරන්න දක්ෂ වෙන ඉතින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධහදී පින්දහම් බලවත් කරගෙන දානාදී පින්කම් සිදු කරමි දානසීල භාවනාදී ත්‍රවිධ පුුණ්‍යක්‍රියා දස පුුණ්‍යක්‍රියාදී පින්දහම් බලවත් කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශීර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලුපේ සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරේ ඔස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානී දේවිකා මහත්මිය විසින්. එතුමියගේ උතුම් අරමුණ තමයි එසිලින් අතුකෝරල මෑණියන්ට පණ්ඩිපිටිය ආරච්චිගේ සිරිසේන පියාටත් ප්‍රශනි චන්ද්‍රිකා සොහයුරිය සහ පවුලේ සාමාජිකයන් හැම දෙනාටම සහෝදරයාවන බුද්ධික මහේෂ් සහ ඔහුගේ පහුලේ හැම දෙනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කෙනඋතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම බණහන සියලු දෙනාට මුතුම් ධර්මාවබෝධය නිවන්න අවබෝධය පිණිසම මේ ධර්මදාන මේ පින උපකාරවේවා කෙන උත්තම ප්‍රාර්ථනයක් ගෞරණී ධර්මදේශකයණන් වහන්සේට අපටත් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා කෙන ආශිර්වාදය පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම එතුමියගේ පරම්පරාගත සංසාරගත මියගේ පින් අපේක්ෂාවෙන් ඉන්නේ අම්තාක් ඥාතිීන් ඇද්දේ අයත් ධර්මී ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමින් මිය පරලෝගේ සියලු ඥාතියනු සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙමු. තියහෙම නං ඔස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානී දේවිකා මහත්මිය ඒ වගේම එතුමියගේ දෙමාපියන්
එසිලි නතු කොරල මෑනියන් පණ්ඩිපිටිය ආරච්චිගේ සිරිසේන පියාණන් ඒ වගේම සොහොයුරිය ඇතුළු පවුලේ හැම දෙනාටම සහෝදර සහෝදරියන් සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාමත් බණහපු ඔබ හැම දෙනාමත් කළම්බ ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ සෑම සියලු දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සූපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඒ වගේම අපි ධර්ම දේශනාව අවසානයේ ඔබට සිහිපත් කරන මොකද බොහෝ පිරිසක් මේ ධර්ම දේශනා අපේ YouTube එකට ඒ වගේම Facebook පිටුවට බොහෝ පිරිසක් ඉල්ලීම් කරනවා කොහොමද ධර්ම දේශනාවක් වෙන් කරගන්නේ කියලා ඔබට පුළුවන් මෙත් සදහම් විකාශයේ කළම්බ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයට කතා කරලා ධර්ම දේශනාව වෙන් කරගන්න. ඒ වගේම විදේශගත මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න විදේශගත අය වෙනුවෙන් අපි අපේ නමෙන් තියෙන ගලිගමුවේ තේරෝ.com කියන මේ වෙබ් අඩවිය ඔස්සේ මාසෙකට ධර්ම දේශනා 8ක් පමණ වෙන් කරගන්න අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. අන්තර්ජාලයෙන්ම පුළුවන් ඔබට වෙබ් පිටුව ඔස්සේම ඔබ කැමති දිනයක් වෙන් කරගෙන ඒ ධර්ම දේශනාවේ වෙන් කරගන්න පුළුවන් පහසුකම විදේශගත අයට අපි සලසලා දීලා තියෙනවා. ඉතින් ওই විදිහට ඔබට පුළුවන් කළම්බ ටෙලිවිෂන් ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සමාජ මාධ්‍ය රැසක් ඔස්සේ මේ ධර්ම දේශනා ලෝකයට විකාශය වෙනවා. මේ ධර්ම දේශනාවක ධර්ම දානමේ පින්කමක පින්බර දායකත්වය දරන. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසීව බොදුනුවන්ගේ හදවත හිනාලිකාව සමග මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයේ දුණු සදහැවත් සුපින්වතුනි. පුරා හෝරාවක කාලයක් තුරාවට මති උතුම් සදහම් දේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. අද මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට යෙදුණු අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට ඉදුණු ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරේෂානි දේවිකා මහත්මිය ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝග භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරන උතුම් ජීවිත අවබෝධයේ පිණිසම සීලම දේශනාමය කුසලයේ හැම දෙනාටම උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිද්ධ කරගෙන ඔබේ නිවහනින් සමුගන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. නැවතත් මුණ ගැහෙමු මෙත් සදහම් දේශනා සමග. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.